අපි අතිරික්ත මිලදී ගැනීම යටතේ සමාජ සහාය තියෙන බලපෑම කතා කරමු. ඒ කියන්නේ පාරිභෝගිකයේ නිෂ්පාදක අතිරික්තය සහ සමාජ සාධනයට තියෙන බලපෑම කතා කරමු. එහිදී අපි කතා කළොත් වේදපොලේ කිසියම් භාණ්ඩයක් සඳහා තීරණය වෙච්ච මිල සමුතුලිත මිල P1 රජයේ වේදපොළ මැදිහත් වෙලා සහතික මිල තීරණය කරන P2 විදියට එහිදී නිෂ්පාදකයා සපයන ප්‍රමාණය Q2 පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය Q0 වේදපොලේ අදිල්ලුමක් නිර්මාණය වෙනවා Q2 සහ Q0. එහෙනම් මෙන්න මේ Q2 සහ Q0 අදි සැපයුම රජය විසින් මිලදී ගන්නවා. ඒ අනුව අපි පාරිභෝගිකයේ නිෂ්පාදක අතිරික්තයට ඇති වෙන බලපෑම කතා කරන්න මේක සංකේත කරගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය මම A කියලා නම් කරන්න. මේ කොටස B, මේ කොටස C, මේ කොටස D, මේ කොටස E, F, G, H. ඊට පස්සේ එන්න ඕනේ I. සාමාන්‍ය මම I අකුරට අකමැති. ඒ නිසා I අකුර නොදා මම මෙතන J අකුර ගන්න. මම හිතනවා ඔයාලා පාරිභෝගිකයේ නිෂ්පාදක අතිරික්තය මුලින් කතා කරලා තියෙන්නේ. නමුත් අපි නැවත පොඩ්ඩක් ඒ ටික මතක් කරන් આવුත් පාරිභෝගිකයේ කොහොමද ගන්නේ කරන්නේ? නිෂ්පාදකත්වයේ කොහොමද ගන්නේ කරන්නේ? මොකද්ද මේ පාරිභෝගිකයේ කියන්නේ? මොකද්ද මේ නිෂ්පාදක අතිරික්තය කියන්නේ කියලා පොඩ්ඩක් කතා කළොත්. ඒ අනුව පාරිභෝගිකයේ කියන්නේ අපි සරලව නිර්වචනය කළොත් මොකද්ද පාරිභෝගිකයේ කියන්නේ? අපිට හඳුනා ගන්න පුළුවන් නිර්වචන දෙකක්. එක අපි කියනවා පාරිභෝගිකයා ගෙවන්න අපේක්ෂා කරන මිලත් ඇත්ත වශයෙන්ම ගෙවන මිලත් අතර වෙනස පාරිභෝගිකය. ඊට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා පාරිභෝගික පැහැදම ඉක්මවා ඇති මුළු උපයෝගීතාවයේ පාරිභෝගිකය කියලා. මම විශාල වශයෙන් නිර්වචනය කරන්න අපේක්ෂා කරන්නේ මොකද වා මීට කලින් මේ පාඩම් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා සමතුලිතය කියන කොටසේ. නමුත් අපි පාරිභෝගිකයේ නිෂ්පාදකත්වයේ ගණනය කරන විදිහ විතරක් පොඩ්ඩක් කතා කරමු. ඒ අනුව ගත්තොත් පාරිභෝගිකත්වය සම්බන්ධයෙන් කතා කළොත් මිල ප්‍රමාණය කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය මේ තියෙන ඉල්ලුම් වක්‍රය. වාදන්නා මේ ඉල්ලුම් වක්‍රය තුල නිරූපණය වෙන මිල ගණන් තියෙනවානේ. මේ මිල ගණන් තුල නිරූපණය වෙන්නේ පාරිභෝගිකයා වේදපොලේ ඇත්ත වශයෙන්ම ගෙවන මිලද එහෙම නැත්නම් ගෙවන්න අපේක්ෂා කරන මිලද? ගෙවන්න අපේක්ෂා කරන මිල. ඒ වගේම අපි දන්නවා යම් භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයා ගෙවන්න අපේක්ෂා කරන මිල මොකේට සමානයිද? එයා ඒ භාණ්ඩයෙන් ලබන උපයෝගීතාවට සමානයි. එහෙනම් මෙන්න මේ තියෙන මිල ගණන් තුන නිරූපණය වෙන්නේ යම් භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයා ගෙවන්න අපේක්ෂා කරන මිල එහෙම නැත්නම් උපයෝගීතාවය. ඒ අනුව මේ භාණ්ඩය සඳහා පාරිභෝගිකයා ගෙවන්න අපේක්ෂා කරන උපරිම මිල අපි හිතමු රුපියල් 50යි කියලා. ඒ වගේම මේ භාණ්ඩයෙන් පාරිභෝගිකයා මිලදී ගන්න අපේක්ෂා කරන උපරිම ප්‍රමාණය තමයි මේ. මෙතනදී පාරිභෝගිකයා මුළු උපයෝගීතාව උපරිම වෙනවා. මෙතනින් එහාට පාරිභෝගිකයා මේ භාණ්ඩය මිලදී ගන්න ගියොත් ඒ හරහා උට ලැබෙන්නේ ඍණ උපයෝගීතාවයක්. ආන්තික උපයෝගීතාව ඍණ වෙනවා මෙතනින් එහාට. අන්න ඒ නිසා ඔහු මෙතනින් එහාට භාණ්ඩ මිලදී ගන්නෑ. මේ තමයි ඔහු මිලදී ගන්න උපරිම ප්‍රමාණය 100යි. ඒ අනුව ඔහු ඒක 100ක් මිලදී ගත්තොත් ඔහුගේ මුළු උපයෝගීතාවය මෙන්න මේ සමස්ත කොටසට සීමා වෙනවා. ඒ අනුව අපි ගත්තොත් පාරිභෝගික අතිරික්ත හොයන්න සමීකරණයක්. පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගීතාවයෙන් අඩු කරනවා පාරිභෝගික පැහැදම. ඒ අනුව අපි සමීකරණේ මම ආයෙත් කිව්වොත් පාරිභෝගික අයිත්‍ය සමානයි මුළු උපයෝගීතාව ඍණ පාරිභෝගික පැහැදම. එහෙනම් අපි හොයාගමු මේ පස්තාරයේ එක්ක මුළු උපයෝගීතාවයක එහෙනම් මේ තියෙන මුළු උපයෝගීතාවය. ඔහු ඒක 100ක් ඉල්ලුම් කළොත් නැත්නම් මිලදී ගන්න සැලසුම් කළොත් ඔහු ගෙවන්න සූදානම් වෙන්න මිල බිඳුවයිනේ. එතකොට මුළු උපයෝගීතාවයේ අපි කතා කළා ඒක 100ක් වුණොත් මේ සමස්ත කොටසනේ. එහෙනම් මුළු උපයෝගීතාවය මේ සමස්ත කොටස වුණොත් ඔහු ගෙවන මිල බිඳුවයි නම් ඔහුගේ වියදම බිඳුවයි. එහෙනම් ඔහුගේ පාරිභෝගික අතිරික්තය මෙන්න මේ සමස්ත කොටසට සීමා වෙන. එහෙනම් යම් භාණ්ඩයක් පාරිභෝගිකයෙක්ට නිකන් හම්බ වෙනවා නම් නොමිලේ හම්බ වෙනවා නම් මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය පාරිභෝගිකයට සමානයි. ඒ කියන්නේ මුළු උපයෝගීතාවය පාරිභෝගිකයට සමානයි යම් භාණ්ඩයක් පාරිභෝගිකයට නොමිලේ ලැබෙනවා නම්. නමුත් ඇත්තටම වෙළඳ පොලේ අපිට භාණ්ඩයක් මිලදී ගන්න මිලක් ගෙවන්න වෙනවනේ. අපි හිතමු පාරිභෝගිකයා මිල රුපියල් 10ක් ගෙවනවා කියලා.
එතකොට මිල රුපියල් 10ක් ගෙවුවොත් ඔහු මිලදී ගන්නවා එකක 80ක් කියලා හිතමු. ඔහු ඒක 80ක් මිලදී ගත්තොත් ඔහු මිලදී ගන්න ප්‍රමාණය දක්වා විතරයි ඔහුට උපයෝගිතාවක් ලැබෙන්නේ. එහෙනම් දැන් ඒක 20ක් දක්වා ලැබිච්ච මෙන්න මේ උපයෝගිතා කොටස ඔහුට අහිමි වෙනවා. එතකොට දැන් ඔහුගේ මුළු උපයෝගිතාවය ඔහුගේ මුළු උපයෝගිතාවයේ 80 ඉඳලා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන මේ සමස්ත කොටස මුළු උපයෝගිතාව බවට පත් වෙනවා. මම මෙතන බිඳුව O කියලා සැලකුවොත් මෙතන A කියලා දාගත්තොත් මෙතන B කියලා දාගත්තොත් මෙතන C කියලා දාගත්තොත් ඔයාලට හම්බ වෙන මුළු උපයෝගිතාවයේ O A B C කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගිතාවයේ ඍණ පාරිභෝගික පැහැදම. ඒ අනුව අපිට මුළු උපයෝගිතාව හොයාගන්න පුළුවන් O A B C කියන කොටසේ. එනම් පැහැදම. පැහැදම කියන්නේ වියදම. මිල රුපියල් 10 යටතේ 80ක් මිලදී ගන්න. ඒ කියන්නේ වියදම 800. 800 කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. මම මෙතනටත් අකුරක් දාගත්තොත් එතන D. ඒ අනුව වියදම අපිට හම්බ වෙනවා O A B D කියන කොටසේ වර්ගඵලය. එහෙනම් ඒක අයින් කරනවා O A B D කියන කොටස. එතකොට අපිට හම්බ වෙනවා පාරිභෝගිකත්වයේ මෙන්න මේ කොටස. මේ තියෙන මුළු උපයෝගිතාවේ මේ තියෙන පැහැදම මුළු උපයෝගිතාවේ මේ කැල ගලලා අයින් කරපුවාම ඉතිරි නම් මේ කොටස. ඒ කොටස කියන්නේ D B C කියන ත්‍රිකෝණයේ වර්ගඵලය පාරිභෝගිකත්වයේ වඩපත් වෙනවා. අපි ඔහොම නිෂ්පාදකත්වයත් පොඩ්ඩක් කතා කරගමු. මම නිර්වචනාත්මක ප්‍රවේශයක් ගොඩනගන්න උත්සාහ කරන්නේ නිෂ්පාදකත්වය සම්බන්ධයෙන්. අපි ප්‍රස්තාරික ප්‍රවේශයක් විතරක් කතා කරමු. මොකද මම වේලාසරත් වාට කිව්වා පාරිභෝගිකත්වය සම්බන්ධයෙන් ගත්තොත් ආ වේඳපොළ සමුත්විතයේ කොටසේදී ඒකට සාධනය කරලා තියෙනවා. ඒ අනුව නිෂ්පාදකත්වය කියන්නේ නිෂ්පාදකයාට වෙළඳපොළින් ලැබෙන මිලත් ඔහු අපේක්ෂා කරන මිලත් අතර වෙනස නිෂ්පාදකත්වය කියලා අපි කතා කරනවා. එහෙම නැත්නම් අපි කියනවා නිෂ්පාදකත්වය කියන්නේ විචල්්‍ය පිරිවැය ඉක්මවා යම් ආදායමක් ලබනවා නම් ඒ ලබන අතිරික්ත ආදායම නිෂ්පාදක අතිරික්තය. අපි මේක ප්‍රස්තාරික ප්‍රවේශයකට ගියොත් නිෂ්පාදක අතිරික්තය අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අපි නිෂ්පාදකත්වය සම්බන්ධයෙන් කතා කළොත් මේ තියෙන්නේ මිල, මේ තියෙන්නේ ප්‍රමාණය. ප්‍රමාණය කියන්නේ සැපයුම් ප්‍රමාණය. මේ තියෙන වාගේ සැපයුම් වක්‍රය. මෙන්න මේ සැපයුම් වක්‍රයට පල්ලෙහෙන් තියෙන මෙන්න මේ කොටසින් නිරූපණය වෙන්නේ විචල්්‍ය පිරිවැය. එහෙනම් අපි සමීකරණයක් හදා ගන්නවා නිෂ්පාදක අතිරික්තය හොයන්න. මොකක්ද සමීකරණය? නිෂ්පාදක අතිරික්තය සමානයි මුළු අයභාරයේ ඍණ මුළු විචල්්‍ය පිරිවැය. ඒ අනුව මුළු අයභාරයේ මුළු විචල්්‍ය පිරිවැය අයින් කරපුවම අපිට හම්බ වෙන නිෂ්පාදක එතන විචල්්‍ය පිරිවැය කොහේ නිරූපණය වෙන්නේ? විචල්්‍ය පිරිවැය නිරූපණය වෙන්නේ සැපයුම් වක්‍රයේ පහළ කොටසේ. අපි යම් භාණ්ඩයක් සැපෙව්වොත් විතරයි අපිට විචල්්‍ය පිරිවැයක් දරන්න වෙන්නේ. එනවා හිතන්නකෝ Q1 ප්‍රමාණයක් සපයනවා කියලා. එහෙනම් Q1 ප්‍රමාණයක් සපයද්දී වාගේ විචල්්‍ය පිරිවැයකෝ. එහෙනම් Q1 ප්‍රමාණයක් සපයද්දී වාගේ විචල්්‍ය පිරිවැය වෙන්නේ මම කියන්නේ සැපයුම් වක්‍රයේ පහළින් තියෙන කොටස කියලා. එහෙනම් මෙන්න මේ සපයන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයේ පහළින් තියෙන මෙන්න මේ කොටසේ නිරූපණය වෙන්නේ විචල්්‍ය පිරිවැය. එනවා මෙතනට අකුරක් දාගත්තොත් A කියලා වාගේ විචල්්‍ය පිරිවැයට හම්බ වෙනවා. බිඳුව O කියලා ගත්තොත් O Q1 A කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව අපි මුළු ආදායම හොයාගමු. මුළු ආදායම Q1 ප්‍රමාණයක් වෙළඳපොලේ අලෙවි කරනවා P මිලට. එහෙනම් අපි දන්නා මුළු ආදායම අපි හොයාගන්නේ මිල වැඩි කිරීම ප්‍රමාණය. එහෙනම් P වැඩි කළොත් Q1 වලින් ඔයාලට හම්බ වෙන මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය මුළු ආදායම. ඒ අනුවගේ මුළු ආදායම O Q1 A P කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව මෙන්න මේ සමස්ත ආදායමෙන් විචල්්‍ය පිරිවැය අයින් කළොත් ඔයාලට හම්බ වෙන නිෂ්පාදක අතිරික්තය මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒ අනුව ඔයාලට හම්බ වෙන නිෂ්පාදක අතිරික්තය O A P කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව අපි ඔය ප්‍රවේශ දෙක තියාගෙන පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය හොයාගත්ත ඔය එකම දෙක ඔස්සේ ගිහිල්ලා අපි කතා කරමු අතිරික්ත මිලදී ගැනීම යටතේ පාරිභෝගිකත්වය සහ
නිෂ්පාදක අතිරික්තය. හරලා අපි එහෙනම් අතිරික්ත මිලදීගම යටතේ පාරිභාෂික නිෂ්පාදක අයිතියට තියෙන බලපෑම ගැන කතා කරන් යමු. අපි මුලින්ම පාරිභාෂිකයට තියෙන බලපෑම ගැන කතා කරමු. මම මෙතන නම් කරගන්නම් පෙර මෙතන ගන්නම් පාරිභෝගික අතිරික්තය. ඒ අනුව අපි දන්නා පෙර පාරිභෝගිකයකෝ ඒ කියන්නේ වේදපොර රජ්‍ය මැදිහත් වෙන කලින් ඉල්ලුම් සැපීම් බලවේග මත සමතුලිත තීරණ වෙච්ච අවස්ථාවකදී පාරිභෝගික විදියට අපිට එනවා A B C කියන මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය. ඒ අනුව අපිට ගන්න පුළුවන් A ධන B ධන C. වා මේක ABC කියලා ලියුවොත් වැරදි. අපි කරන්න මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ඍජු කෝණාශ්‍රයට මෙන්න මේ ත්‍රිකෝණ එකතු කිරීමක් කරන්න. ඒ නිසා වා ගන්න ඕනේ මේක A ධන B ධන C. වා මේක මෙහෙම ලියුවොත් වැරදි. A B C. එහෙම වාට ලියන්න පුළුවන්. මෙතන මම E කියලා දාගත්තොත් මෙතන මම P3 කියලා දාගත්තොත් මේක වාට ලියන්න පුළුවන්. P1 E P3 කියලා ලියන්න පුළුවන්. එතනදී ධන ලකුණක් එන්නේ නැහැ. නමුත් අපි මෙහිදී කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට මෙන්න මේ ඍජු කෝණාශ්‍රය එකතු කරලා මෙන්න මේ ත්‍රිකෝණය එකතු කිරීමක්. ඒ නිසා මේක ලියන්න ඕනේ A ධන B ධන C කියලා. ඒ අනුව අපි ඔහොම රාජ්‍යයේ මැදිහත් වෙලා සහතික මිල පැනීමකට පස්සේ පාරිභෝගිකත්වය හොයාගමු. අපි කතා කරන්නේ පාරිභෝගිකත්වය හොයන්නේ කොහොමද? මුළු උපයෝගිතාවෙන් පාරිභෝගික පැහැදම අයින් කරලා. නමුත් ඇත්තටම ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ කටපාඩම් සිස්ටම් එකක් තියාගෙන මේකේ පාරිභෝගික නිෂ්පාදකයත්වය හොයන්න. නමුත් ඇත්තටම අපි මේ කටපාඩම් සිස්ටම් එකෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි කතා කරමු මේක අවබෝධයෙන් මතක තියාගන්න. ඒ කියන්නේ අපි දන්න සමීකරණත් එක්ක ගිහිල්ලා මේ පාරිභෝගිකත්වය කොහොමද හොයන්නේ කියන කතාව අපි ඉගෙන ගමු. ඒ අනුව අපි ගත්තොත් අපි කතා කළා පාරිභෝගිකත්වය කොහොමද ගණනය කරන්නේ? මුළු උපයෝගිතාවෙන් පාරිභෝගික පැහැදම අයින් කරනවා. එහෙනම් පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගිතාවේ ඍණ පාරිභෝගික පැහැදමනේ. ඒ අනුව ගත්තොත් අපිට මුළු උපයෝගිතාව හොයාගන්න පුළුවන්. මුළු උපයෝගිතාව හොයාගන්න අපිට අවශ්‍යයි විචල්‍යයන් දෙකක්. එකක් තමයි පාරිභෝගික මිලදී ගන්න ප්‍රමාණය. සානිත් එක පාරිභෝගික ගෙවන්න අපේක්ෂා කරන උපරිම මිල. එහෙනම් පාරිභෝගිකයා P2 මිල යටතේ මිලදී ගන්න ප්‍රමාණය Q0 නේ. එහෙනම් පාරිභෝගිකයා මේ භාණ්ඩය සඳහා ගෙවන්න අපේක්ෂා කරන උපරිම මිල මේ තියෙන්නේ. එහෙනම් අපි මුළු උපයෝගිතාව හොයාගන්නේ මෙන්න මේ විදිහට. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය මුළු උපයෝගිතාවේ. මම මෙතන x කියලා දාගන්නම්කෝ. එහෙනම් එතනට x කියලා දාගත්තොත් Q0 ප්‍රමාණයක් නම් පාරිභෝගිකයා මිලදී ගන්නෙ අපිට හම්බ වෙන මුළු උපයෝගිතාවයේ මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය මුළු උපයෝගිතාවේ. එනවා අපිට මුළු උපයෝගිතාව හම්බ වෙනවා A B D x කියන කොටස. A ධන B ධන D ධන x එකකින් අයින් කරන්න ඕන පාරිභෝගික පැහැදම. එහෙනම් පාරිභෝගික පැහැදම හොයාගන්නත් අපිට විචල්‍යයන් දෙකක් ඕන. එකක් තමයි පාරිභෝගිකයා මේ භාණ්ඩය සඳහා ගෙවන මිල. අනිත් එක පාරිභෝගිකයා මිලදී ගන්න ප්‍රමාණය. එහෙනම් පාරිභෝගිකයා මිලදී ගන්නා Q0 ප්‍රමාණයක් මිලදී ගන්න මිල වෙන්නේ P2 මිල. එහෙනම් P2 Q0 වලින් වැඩි කළොත් අපිට හම් වෙන පාරිභෝගික පැහැදම. ඒ අනුව පාරිභෝගික පැහැදමකෝ P2 වැඩි කිරීම Q0 කියන්නේ මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය පාරිභෝගික පැහැදම බවටපත් වෙනවා. එහෙනම් B D x කියන කොටස පාරිභෝගික පැහැදම. B ධන D ධන x. ඒ අනුව A ධන B ධන D ධන x වලින් B ධන D ධන x අයින් කළොත් අපිට ඉතුරු වෙනවා පාරිභෝගික අතිරික්තය. ධන B ට ඍණ B කැපිලා යනවා. ධන D ට ඍණ D කැපිලා යනවා. ධන S ට ඍණ x කැපිලා යනවා. ඉතුරු වෙනවා පාරිභෝගිකත්වයේ A. එහෙනම් ඔයාලට පැහැදිලි රාජ්‍ය සහතික මිල පැනෙවුවාට පස්සේ පාරිභෝගිකත්වයේ බඩපත් වෙන්නේ A. මම මෙතන ගන්න වෙනස. අපි වෙනස තුල සංසන්දනය කරන්නේ රාජ්‍ය වේදපොළ මැදිහත් වීමට පෙර සහ රාජ්‍ය වේදපොළ මැදිහත් වීමෙන් පස්සේ පාරිභෝගිකත්වයට ඇතිවෙච්ච බලපෑම. ඔයාලට පේනවා රාජ්‍ය වේදපොළ මැදිහත් වුණාට පස්සේ පාරිභෝගිකත්වයේ තිබ්බ B සහ C කියන කොටස් පාරිභෝගිකත්වයෙන් ගිලිහිලා තියෙනවා. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි
රජයේ වෙළඳපොළ මැදිහත් වෙලා සහතික මිලක් පැනෙවුවොත් පාරිභාගිතයේ මොකද වෙලා තියෙන්නේ? පාරිභාගිතයේ අඩුවීමක් වෙලා තියෙනවා. B සහ C. ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක පාරිභාගිතයෙන් ගිලිහිලා ගිහින් තියෙනවා. එහෙනම් පාරිභාගිතයේ අඩුවීම B සහ C. එහෙනම් අපි වෙනස ගන්නවා අඩු වෙලා B අඩු වෙලා C. එහෙනම් වෙනස අපිට හම්බ වෙනවා ඍණ C සහ ඍණ B. හරියම අපි ඔහොම නිෂ්පාදකයිත්වයට ඇති වෙන බලපෑමත් කතා කරමු. මම හිතනවා ඔයාලට පාරිභාගිකත්වයට ඇති වෙච්ච බලපෑම පැහැදිලි. එහෙනම් රජයේ වෙළඳපොළ මැදිහත් වෙලා සහතික මිලක් පැනෙවුවාම පාරිභාගිකත්වය මොකද වෙන්නේ? පාරිභාගිකත්වයේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නිෂ්පාදක අතිරික්තයට මොකද වෙන්නේ? ඔයාලට මතකද දන්නේ අපි වේලාසන කතා කළා අවම මිලක් පනවපුවාම ඒ අවම මිලේ අරමුණ නිෂ්පාදක අතිරික්තය එහෙනැවීම. එහෙනම් සහතික මිලක මේ තුල නිෂ්පාදකයට සහනයක් ලැබෙනවා කියන්නේ ඇත්තටම නිෂ්පාදකයිත්වයේ මොන වීමක් තියෙන්න ඕනද? ඉහළ යාමක් තියෙන්න ඕන. එහෙනම් අපි බලමු ගණනය කරලා නිෂ්පාදක අතිරික්තයේ වැඩි වීමක් වෙනවද කියලා. එහෙනම් නිෂ්පාදක අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය. ඒ අනුව පෙර නිෂ්පාදක අතිරික්තයේ කෝ වාදන්නම් පෙර නිෂ්පාදකයිත්වයේ D සහ E කියන කොටසේ වර්ගඵලය. එහෙනම් D ධන E. ඔයාලට මතකයි මම කතා කළා නිෂ්පාදක අතිරික්ත අපි හොයන්නේ කොහොමද? අපි නිෂ්පාදක අතිරික්තය හොයාගන්නේ මුළු අය භාරයෙන් මුළු විචල්‍ය පිරිය අයින් කරලා. එහෙනම් අපි නිෂ්පාදක අතිරික්තය හොයාගන්න ඕන මුළු අය භාරය. ඒ වගේම අපි හොයාගන්න ඕන විචල්‍ය පිරිය. එහෙනම් අපි රජයේ සහතික මිල පැනෙවුවට පස්සේ ඒ අර්ථය අතිරික්ත මිල දී ගැනීමේ අර්ථේ නිෂ්පාදක අතිරික්තයේ කොයි කොටසද කියලා හඳුනා ගන්න. එහෙනම් අපි ඉස්සල්ලාම හොයාගමු විචල්‍ය පිරිය. කෝ අපිට කියනවා නිෂ්පාදකයා සහතික මිල P2 ඒ අර්ථේ නිෂ්පාදකයා සහතික මිල විදියට රජය පනවන P2 ඒ අර්ථේ නිෂ්පාදකයා වෙළඳපොළ සපයන ප්‍රමාණය Q2. ඔයාලට මතකද දන්නේ මම කිව්වා විචල්‍ය පිරිය කොහොමද හොයාගන්නේ? අපි ඒකට ලස්සන කතාවක් හදාගමු. අපිට හොයන්න පුළුවන් සපයන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය විචල්‍ය පිරිය. එහෙනම් සපයන ප්‍රමාණය Q2 සපයන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් තියෙන මෙන්න මේ කොටසේ වර්ගඵලය විචල්‍ය පිරිය. ඒ අනුව අර විචල්‍ය පිරිය හම්බ වෙනවා x f g h කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව විචල්‍ය පිරිය x ධන f ධන g ධන h කියන කොටසේ වර්ගඵලය. ඊට පස්සේ අපි ඔහොම යමු මුළු අය භාරය. ඔයාලට මතකද දන්නේ ළමයි අපි මුල කතා කළා නම්‍යතාවය කියන කොටස් වල කතා කරනවා පාරිභෝගික පැහැදම නිෂ්පාදක අය භාරයට සමානයි. නමුත් ළමයි මෙතනදී පාරිභෝගික පැහැදමයි නිෂ්පාදක අය භාරය අතර වෙනසක් නිර්මාණය වෙනවා. ඒකට හේතුව තමයි පාරිභෝගිකයා දරන සමස්ත වියදම විතරක් නෙමෙයි නිෂ්පාදකයන් ලැබෙන්නේ. නිෂ්පාදකයා වෙනුවෙන් තව කෙනෙක් වියදමක් දරනවානේ. කවුද? රජය. රජය අතිරික්තයේ මිලදී ගැනීමක් කළානේ. එතකොට රජය අතිරික්තයේ මිලදී ගැනීමක් කරපු නිසා රජයෙන්ුත් යම් කොටසක් නිෂ්පාදකයන් ලැබෙනවා. එතකොට නිෂ්පාදකයන් ලැබෙන මුළු ආදායම සමන්විත වෙන්නේ පාරිභෝගිකයන් ලැබෙන කොටසත් රජයෙන් ලැබෙන කොටසත්කින් දෙකේ එකතුව. යනු මෙහිදී මුළු අය භාරය පාරිභෝගික පැහැදමට සමාන වෙන්නේ නැහැ. පාරිභෝගික පැහැදමයි මුළු අය භාරය අතර වෙනසක් නිර්මාණය වෙනවා. ඒ අනුව අපි මුළු ආදායම හොයාගමු. මුළු ආදායම කොහොමද හොයාගන්නේ? එහෙනම් මුළු ආදායම හොයාගන්නේ ඒකකයක මිල නිෂ්පාදකයා අලෙවි කරන ප්‍රමාණය වැඩි කළොත් අපිට හම් වෙනවා මුළු ආදායම. එහෙනම් ඒකකයක මිල P2 ඒ අර්ථයේ Q0 ප්‍රමාණයක් අලෙවි කරන පාරිභෝගිකයට ඒ අතර වෙනස අලෙවි කරනවා නිෂ්පාදකයට. ඒ අනුව නිෂ්පාදකයට පුළුවන් වෙනවා P2 යටතේ Q2 ප්‍රමාණයක් අලෙවි කරගන්න. ඒ අනුව නිෂ්පාදකයාගේ මුළු ආදායම ගත්තොත් ඒකකයක මිල වෙන P2 වැඩි කරන්න ඕන Q2 වලින්. එතකොට නිෂ්පාදකයා ලැබෙන මිල සපයන ප්‍රමාණය වැඩි කරපුවාම මෙන්න මේ සමස්ත කොටසේ වර්ගඵලය අපිට හම් වෙනවා නිෂ්පාදකයා ආදායම විදියට. එනු නිෂ්පාදකයා අය භාරයෙන් විචල්‍ය පිරිය අයින් කළොත් අපිට හොයාගන්න පුළුවන් නිෂ්පාදක අතිරික්තය. එහෙනම් අපි කතා කළා විචල්‍ය පිරිය හොයාගන්නේ සපයන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් තියෙන කොටස විචල්‍ය පිරිය. එහෙනම් මෙන්න මේ සමස්ත කොටස මුළු අය භාරේ ඒ කොටසින් සැපයුම් වක්‍රයට පහළින් තියෙන මෙන්න මේ සමස්ත කොටස ගලවලා අයින් කළොත් අපිට ඉතුරු වෙනවා මෙන්න මේ කොටස නිෂ්පාදක අතිරික්තය. මම හිතනවා මම ආයෙක ගන්න එකලා ලියලා පෙන්නන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව නිෂ්පාදක අතිරික්තය අපිට හම්බ වෙනවා B
අපි මෙහෙන් පටන් ගත්තොත් D E B C J කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව නිෂ්පාදක අතිරික්තය D ධන E ධන B ධන C ධන J. ඒ අනුව වෙනස අපි ගත්තොත් වෙනස හොයාගන්නේ පස්වෙකින් පෙර එක අඩු කරන්නේ. එතකොට පස්වෙකින් පෙර එක අඩු කරද්දී අපිට පේනවා පෙර නිෂ්පාදක අතිරික්තයේ මේ කොටස පසු නිෂ්පාදක අතිරික්තයේ මේ කොටස එහෙනම් අලුතින් මෙන්න මේ කොටස එකතු වීමක් වෙලා තියෙනවා. ඒ අනුව මේකින් මේක අඩු කළොත් D ට D කැපිලා යනවා, E T කැපිලා යනවා, B එකතු වෙලා තියෙනවා, C එකතු වෙලා තියෙනවා, J එකතු වෙලා තියෙනවා. ඒ අනුව ඊට පස්සේ අපි හොම්මයන් රජයේ ආදායම හොයාගන්න. රජයේ වියදම හොයාගන්න. මේදී රජයේ වියදමක් දරන්නේ. ඒ අනුව අපි රජයේ වියදම අපි ඉස්සල්ලා වේලාසන කතා කළා රජයේ වියදම හොයාගන්නේ අධිසැපියුම රජයේ පනවන සහතික මිලෙන් වැඩි කරන්න ඕන. එතකොට අධිසැපියුම කියන්නේ මේ කොටස සහතික මිලෙන් වැඩි කරපුවාම මෙන්න මේ කොටසේ වර්ගඵලය රජයේ වියදම. ඒ අනුව C E F G H J. ඒ අනුව රජයේ වියදමක් පෙර රජයේ වියදමක් නැහැ. එහෙනම් දැන් රජයේ වියදමක් නිර්මාණය වෙනවා. රජයේ වියදමක් කියන්නේ ඒක සුබ සාධනෙන් ගිලිහීමක්. ඒකට හේතුව තමයි සාමාන්‍ය රජයේ වියදමක් දරන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒතර ජනතාවගෙන් බදු අය කරගෙන ඒක වියදමක් විදිහට දරද්දී ජනතාව මත පීඩනයක් ඇති වෙලානේ. ඒ නිසා ඒක සුබ සාධනේ ගිලිහීමක් බාටපත් වෙනවා. එහෙනම් ඒක සුබ සාධනෙන් ගිලිහීමක් වන නිසා මම වරහන් ඇතුලේ සංකේතවත් කරගන්න. යනවා රජයේ වියදම C ධන E ධන F ධන G ධන G ධන H ධන J කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව වෙනස ගත්තොත් ඒ කොටසමයි C ධන E ධන F ධන G ධන H ධන J කියන කොටසේ වර්ගඵලය. ඊට පස්සේ ආර්ථික අතිරික්තය ගන්නේ කොලොත් ආර්ථික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයත් නිෂ්පාදකයත් අතර කියන දෙකේ එකතුව. අපිට පුළුවන් ආර්ථික අතිරික්තය ඕනනම් මෙතනදී ගණනය කරගන්න. ආර්ථික අතිරික්තය ගණනය කරලා අපිට පුළුවන් ඒක රජයේ වියදම ගලප ගන්න. ඒ අනුව ආර්ථික අතිරික්තය විදිහට අපිට හම්බ වෙනවා මෙතන A ධන B ධන C ධන D ධන E කියන කොටසේ වර්ගඵලය. මෙතන ආර්ථික අතිරික්තය විදිහට හම්බ වෙනවා A ධන D ධන E ධන B ධන C ධන J කියන කොටසේ වර්ගඵලය. ඒ අනුව මෙතන අපිට හම්බ වෙනවා C ට C කැපිලා යනවා, B ට B කැපිලා යනවා, ධන J. ඒ අනුව මෙතන සමස්ත සුබ සාධනේ පෙර රජයක් නැති නිසා ආර්ථික අතිරික්තය සමස්ත සුබ සාධනයට සමානයි. ඒ අනුව සමස්ත සුබ සාධනේ බවටපත් වෙන්නේ A ධන B ධන C ධන D ධන E. දැන් රජයක් ඉන්න නිසා ආර්ථික අතිරික්තයත් සමස්ත සුබ සාධනයත් අතර වෙනසක් නිර්මාණය වෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ආර්ථික අතිරික්තයට රජයේ වියදම ගලපන්න. ඒ අනුව අපි ධන ටිකයි ඍණ ටිකයි කපාගෙන ගියොත් C ට C කැපෙනවා, E T කැපෙනවා. ඊට පස්සේ J ට J කැපෙනවා. ඒ අනුව උඩ ඉතුරු වෙනවා A ධන D ධන B කියන කොටස. ඒකින් අයින් වෙනවා F ධන G ධන H කියන කොටස. ඒ අනුව වෙනස ගත්තොත් මේකින් මේක අඩු කරන්න ඕන. නමුත් ඊට වඩා අපිට ලේසි උඩින් වෙනස හදාගෙන આવොත් මෙන්න මේ J ට J කැපෙනවා. එතකොට හම් වෙනවා C ධන E ධන F ධන G ධන H ඍණ. ඒ කොටස අපිට හම්බ වෙනවා අහිමි සුබ සාධනයේ විදියට. එහෙනම් මෙන්න මේ කොටස කියන්නේ සමාජයෙන් ගිලිහෙන කොටස, පාරිභෝගිකව නිෂ්පාදකව කාටවත් නොලැබී සමාජයෙන් ගිලිහිලා යන කොටස. අන්න ඒ කොටස අපි සලකනවා අහිමි සුබ සාධනය. එහෙනම් සහතික මිලක් ක්‍රියාත්මක කිරීම නිසා අහිමි සුබ සාධනය වෙන්නේ මේ තියෙන රජයේ වියදම වෙන මෙන්න මේ කොටසේ මෙන්න මේ J හැර
ඉතිරි මේ කොටස අයිමි සුබ සාධනයයි